එහෙනම් ආදරණීය දුවේ පුතේ බලන්න අපි 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය ඒ වගේම තමයි ව්‍යාපාර කොටසට දාලා ප්‍රශ්න තුන සාකච්ඡා කරලා අවසానයි. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න තුන ඉතා පුළුල්ව සාකච්ඡා කරන්න. හරි. අපි බලමු ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න කීපය. 5 වෙනි ප්‍රශ්නය, 6 වෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය. හරි. අපි බලමු. මෙන්න 5 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? හරි. ගිණුම්කරණයේ ප්‍රධානම පරමාර්ථය තමයි ව්‍යාපාරයක ඉන්න ඇල්මැති පාර්ශවයන් ඉන්නවා පුතේ. මෙන්න මේ කියන විවිධ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න ව්‍යාපාරයේ තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ නේද? හරි. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු සැපයීමයි. තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු සැපයීමයි. එක ආයන්න ගනුදෙනුවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ගනුදෙනුවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හරි. මෙන්න බලන්න ගනුදෙනුවක් කියලා කියන්නේ ව්‍යාපාරයේ සහ විවිධ පාර්ශවයන්. එක පාර්ශවයක් ව්‍යාපාරයේ වෙන්න බෑ. ව්‍යාපාරයේ සහ විවිධ පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හුවමාරුව හෝ ආර්ථික සිදුවීම. බැංකුවෙන් ණයක් ගන්න. අන්න සම්බන්ධ පාර්ශව දෙක ව්‍යාපාරයේ සහ බැංකුව. බැංකුවෙන් ණය දෙනවා අපි පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනේ. නේ? සේවකයෝ ව්‍යාපාරයට ශ්‍රමය සපයනවා ඒ වෙනුවෙන් වැටුපක් ගෙවන්න ඕනේ නේද? අපි ගනුදෙනුකරුවා අපිට මුදල් දෙනවා අපි යාට භාණ්ඩ හෝ සේවා සපයන්න ඕනේ නේද? අන්න ගනුදෙනු. ව්‍යාපාරයේ සහ විවිධ පාර්ශවයන් අතර ඇතිවන ආර්ථික ගනුදෙනු ඒ කියන්නේ සම්පත් හුවමාරුවක් ඒ වගේම තමයි ආර්ථික සිදුවීම්. විවිධ සිදුවීම් තියෙනවා ඒවත් පුතේ අපි ගනුදෙනු විදියට හඳුනා ගන්න. දැන් උදාහරණයක් විදියට ණයගැතියෙක්ගෙන් ලැබෙන්න තියෙන ණය මුදලක් නොලැබී යනවා. ඒක ව්‍යාපාරයට පාඩුවක් නේද? එන එකත් ව්‍යාපාරය ගන්න. නමුත් සම්පත් හුවමාරුවක් නේ. නමුත් වත්කම් හා වගකීම් හිමිකම් වල වෙනසක් නිරූපණය කරනවා. එහෙනම් පුතේ ඒකත් අපි ගනුදෙනුවක් විදියට හඳුනා ගන්නවා. හරි. එහෙනම් අපි ගනුදෙනුවක් කියන එක නිර්වචනය කරමු. ව්‍යාපාරය හා විවිධ පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හුවමාරුව හෝ ආර්ථික සිදුවීම් ගනුදෙනු ලෙස හැඳින්වේ. ගනුදෙනු ලෙස හැඳින්වේ. ව්‍යාපාරය හා විවිධ පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හුවමාරුව හෝ ආර්ථික සිදුවීම් අපි හඳුනා ගන්නවා මොනවා කියලාද පුතේ? ගනුදෙනු විදියට හඳුනා ගන්නවා. ගනුදෙනු ලෙස හැඳින්වේ. හරි. පොදු ජර්නලයේ අනෙකුත් මූලික පොත්වලින් වෙනස් වන ලක්ෂණ දෙකක්. බලමු අපි පොදු ජර්නලයේ අනෙකුත් මූලික පොත්වලින් වෙනස් වන ලක්ෂණ එකක් තමයි පුතේ. යම් ගනුදෙනුවක් ලෙජරේ සටහන් වන ආකාරයටම තමයි පොදු ජර්නලයේ තියෙන්නේ. දැන් අපි දුමු උදාහරණයක් විදියට ලී බඩු ණයට ගැනීම, ලී බඩු ගිණුම හර ණය හිමි ගිණුම පෙර. ඒකමනේ පොදු ජර්නලයේ කියන්නේ. ඒක විශේෂයක්. හරි. එහෙනම් අපි ඒක ලියමු. ගනුදෙනුවක් ලෙජරේ සටහන් වන ආකාරයටම පොදු ජර්නලයේ සටහන් කිරීම. කියන්නේ පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු ඒ විදිහටම තමයි ලෙජරේ නේද? විදිහට සටහනම තමයි ලෙජරේ සටහන්. පොදු ජර්නලෙත් සටහන් කරන්නේ. තවත් එකක් පොදු ජර්නලයේ විශේෂම ලක්ෂණයක් තමයි ගනුදෙනුවක් අවසානයේ සෑම ගනුදෙනුවක් අවසානයේම ජර්නල් සංලක්ෂයක් ලිවීම. සෑම ගනුදෙනුවක් අවසානයේම
සංලක්ෂයක් ලිවීම. සෑම ගනුදෙනුවක් අවසානයේම සංලක්ෂයක් ලිවීම. ආයන්න රුපියල් 50,000කට ලී බඩු ණයට ගැනීම ජර්නල් ගත කරන්න. 50,000කට ලී බඩු ණයට ගැනීම අපි පොදු ජර්නලයේ සටහන් කරන්න. හරි. අපි ගමු පොදු ජර්නලයක්. වැරදි ආකෘතිය ගන්න. දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව, හරදර. දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව, හරදර. හරි. ලී බඩු ණයට ගැනීම නේද? අපිට දිනයක් දීලා නැහැ. ලී බඩු ණයට ගද්දී දිත්ව සටහන. ලී බඩු කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා පුතේ ලී බඩු ගිණුම හර ණය හිමි ගිණුමට මොකද වෙන්නේ? ණයට ගද්දී ණය හිමියෝ කියන වගකීම වැඩි වෙන්නේ. එහෙනම් ණය හිමි ගිණුමට බැර. හරි. අපි දන්නවා පොදු ජර්නලයේ ගනුදෙනුවක් ලියද්දී අපි මේ කොනින්ම පටන් ගන්නවා. ලී බඩු ගිණුම හර කියලා ඉස්සරහෙන් ලියනවා අපි. තීරුවේ ඉස්සරහෙන් හර කීයදාගේය 50,000යි. බැරසටහන ටිකක් ඈඩ් කරලා ලියනවා අපි. බැරසටහන ටිකක් ඈඩ් කරලා ලියමු. ණය හිමි ගිණුම බැර කියලා ලියන්නේ නැහැ. බැරට අගය දානවා 50,000යි. බැරට අගය දානවා 50,000යි. සංලක්ෂය ලියනවා අපි. රුපියල් 50,000ක ලී බඩු ණයට ගැනීම සටහන් කිරීම. දංගිනුම් ගත කිරීම. හරි. මෙන්න එහෙනම් ලී බඩු ණයට ගැනීම සටහන් කරා. හරි. පැහැදිලි නේද? මෙන්න පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුවක් තමයි මේ ජංගම නොවන වත්කම් ණයට ගැනීම. ව්‍යාපාරයේ පාවිච්චි කරන්න වත්කම් ණයට ගත්තොත් පුතේ අපි ඒක දාන්නේ කොහෙද? පොදු ජර්නලයේ කියන මූලික සටහන් පොතේ. හරි. මේ විදිහට පොදු ජර්නලයක් අරගෙනව සටහන් කරන්න පුළුවන් අපිට. බලන්න තුන්වෙනි එකේ අයන්න. පහත සඳහන් වන්නේ සේමිනීගේ ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසයේ ගනුදෙනුය. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් යන ගිණුම් කරන සමීකරණයට පහත සඳහන් ගනුදෙනු ආදේශ කරන්න. හරි. මේ බලන්න 1.1 සේමිනී ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යෙදීම. 1.8 රුපියල් 50,000ක් වටිනා උපකරණ ණයට ගැනීම. 1.13 රුපියල් 20,000ක භාණ්ඩ රුපියල් 30,000කට ණයට විකිණීම. 1.16 රුපියල් 30,000ක් ණය හිමියන්ට ගෙවීම. 1.20 රුපියල් 12,000ක් ණය ගැතියන්ගෙන් ලැබීම. හරි. මෙන්න බලන්න එහෙනම් සමීකරණයේ සටහන් කරන්න කියලා කියන්නේ. හරි. අපි ලියමු තේ සමීකරණය. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. මෙන්න මූලික සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. පළවෙනි එක බලන්න 1.1. අපි දිනේ දාමු 1.1. මොකද්ද වෙලා තියෙන ගනුදෙනු? සේමිනී ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යොදලා. හිතන්න පුතේ බලපෑම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා ලක්ෂයක්. වත්කම් වැඩි වෙනවා ලක්ෂයයි මුදල්. ඒ වගේම තමයි හිමිකම අයිතිකරුණ යොදන්නේ. හිමිකමත් වැඩි වෙනවා ලක්ෂයයි ප්‍රාග්ධනය. හිමිකම වැඩි වෙනවා ලක්ෂයයි ප්‍රාග්ධනය. හරි. ඊට පස්සේ 1.8 50,000ක් වටිනා උපකරණ ණයට ගැනීම. 1.8
උපකරණ ගන්නවලු 50000ක උපකරණ කියන වත්කම වැඩි වෙනවා 50000යි. ණයට ගන්න පුතේ මුදලට ගත්තනම් මුදල් අඩු වෙලා උපකරණ කියන වත්කම වැඩි වෙන්නේ. හැබැයි උපකරණ කියන වත්කම වැඩි වෙනවා 50000යි. වගකීම් වැඩි වෙනවා 50000යි. ණයට ගන්නේ නේද? එහෙනම් අපි කියනවා ණය හිමි. ණය හිමි වගකීම වැඩි වෙනවා 50000යි. පැහැදිලි නේද? හරි. ඊළඟ එක 1.13 පුතේ මේක ලේසි ගිණුම් කරන සමීකරණය හරියට ගනුදෙනු තේරුම් ගත්තා නම් බලපෑම සටහන් කරන්න පුළුවන්. 20000ක භාණ්ඩ රුපියල් 30000කට ණයට විකිණීම. කීයක භාණ්ඩද? 20000ක භාණ්ඩ විකුණන්නේ 30000කට. දිනේ 1.13. 1.13 හරි. කීයකටද විකුණන්නේ? 30000කට ණයට විකුණන්නේ. වත්කම් වැඩි වෙනවා 30000යි පුතේ ණය ගැති. මුදලට විකුණන නම් මුදල් තමයි වැඩි වෙන්නේ නේද? හැබැයි 30000කට විකුණන්නේ පුතේ කීයක තොගයක්ද? 20000ක තොගයක්. එහෙනම් තොගය අඩු වෙනවා 20000යි. මෙන්න බලන්න එහෙනම් 20000ක තොගයක් 30000කට විකුණද්දි පුතේ කීයක ලාභයක් තියෙනවද? 10000ක ලාභයක් තියෙනවා. හිමිකමට අයිතිකරුට තමයි අයිති. අන්න හිමිකමට එකතු වෙනවා 10000යි ලාභය. නැවත බලන්න 20000ක භාණ්ඩ රුපියල් 30000කට ණයට විකිණීම. ණය ගැතියෝ වැඩි වෙනවා 30000යි. තොගය අඩු වෙනවා 20000යි. කීයක ලාභයක් තියෙනවද? 10000ක ලාභයක් තියෙනවා. හිමිකමට එකතු වෙනවා 10000යි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ බලමු. 1.16 30000ක් ණය හිමියන්ට ගෙවීම. හරි. අපි දාමු 1.16 ණය හිමියන්ට 30000ක් ගෙවනවලු. මුදලින්නේ ගෙවන්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 30000යි. ඒ වගේම තමයි පුතේ ණය හිමියන්ට ගෙවන්නේ. ගෙවද්දිනේ ණයට ගද්දි ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියන්ට මුදල් ගෙවද්දි ණය හිමි වගකීමත් අඩු වෙනවා 30000යි. ණය හිමි. ණය හිමි වගකීම අඩු වෙනවා 30000යි. මුදල් අඩු වෙනවා 30000යි. ණය හිමි වගකීම අඩු වෙනවා 30000යි. 1.20 12000ක් ණයගැතියන්ගෙන් ලැබීම. අන්න ණයට භාණ්ඩ විකුණා ණයගැතියන්ගෙන් ලැබෙනවලු පුතේ කීයක්ද? රුපියල් 12000. මුදල් ලැබෙනවා ව්‍යාපාරයට. එහෙනම් 12000ක් මුදල් කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරේ. කාගෙන්ද ලැබෙන්නේ? ණයගැතියන්ගෙන්. ඒතකොට ණයගැතියෝ කියන්නේත් ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් වත්කම් අඩු වෙනවා 12000යි ණයගැති. මේ බලන්න 12000ක් ණයගැතියන්ගෙන් ලැබීම. මුදල් කියන වත්කම වැඩි වෙනවා 12000යි. ණයගැති වත්කම අඩු වෙනවා පුතේ 12000යි. හරි නේද? මෙන්න විවිධ ගනුදෙනු කීපයක් තිබ්බා. ගනුදෙනු පහක් අපිට දීලා තිබ්බා. මේ ගනුදෙනු පහ මෙන්න ගිණුම් කරන සමීකරණයට අපි සටහන් කරා. හරියටම තේරුම් ගන්න. මොකද වැදගත් කොටසක් ගිණුම් කරන සමීකරණ කියන්නේ විභාගෙදී ලොකු ලකුණු සංඛ්‍යාවක් එන ප්‍රශ්නයක් නේද? ඒ නිසා මේක ඉතා වැදගත් ගිණුම් කරන සමීකරණ කියන මාතෘකාව. බලමු අපි ඒකේ ආයන්. අන්න පහත සඳහන් වන්නේ අසංගිකා ව්‍යාපාරයේ 2017 ජනවාරි මාස ගනුදෙනු කිහිපයක් ගිණුම් කරන සමීකරණයට බලපෑ ඇති ආකාරයයි. හරි. මෙන්න වත්කම් ණයගැති තොගේ සහ යන්ත්‍ර තියෙනවා. හිමිකම් යටතේ ප්‍රාග්ධනය වත්කම් 4යි ණයගැති තොගය යන්ත්‍ර සහ මුදල්. සමාන ලකුණ මෙතනට එනවා. හරි. හිමිකම් ප්‍රාග්ධනය වගකීම් දෙකක් තියෙනවා. බැංකු ණය සහ ණය හිමි. මෙම මාසය තුල ගැනිලි කිසිවක් සිදු කර නොමැත. අන්න වැදගත්. ගැනිලි කිසිවක් සිදු කර නොමැත කියලා දීලා තියෙනවා නේද? මෙන්න ගැනිලි කිසිවක් සිදු කර නොමැත. මෙම ව්‍යාපාරයේ ඒ දිනේ සිදුවිය හැකියයි උපකල්පනය කරන ගනුදෙනු වටිනාකම් සහිතව. අන්න සමීකරණ ගණන් එන්න පුළුවන් ආකාර නේද? ගනුදෙනු දීලා සටහන් කරන එන්නත් පුළුවන් පුතේ. නැත්නම් සටහන් කරපු විදිය දීලා අපෙන් අහන්න පුළුවන් වෙලා තියෙන ගනුදෙනු මොනවාද කියලා. හරි බලමු අපි 1.5. යන්ත්‍ර කියන වත්කම වැඩි වෙලා ලක්ෂ 2යි. හිමිකම වැඩි වෙලා ලක්ෂ 2යි. හිමිකම වැඩි වෙන්නේ අයිතිකරු තමයි. දැන් ව්‍යාපාරයට යන්ත්‍රයක් මිලදී ගත්තා නම් පුතේ එක්ක මුදල් අඩු වෙලා යන්ත්‍ර වැඩි වෙන්න ඕන. ණයට ගත්තා නම්
යන්ත්‍ර වැඩි වෙලා ණය හිමි වගකීම. හැබැයි මෙතනදී යන්ත්‍ර කියන වත්කම වැඩි වෙලා අයිතිකරුගේ හිමිකම තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි අයිතිකරු රුපියල් ලක්ෂ 2ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම. හරි. එහෙනම් අපි ලියමු 1.5 අයිතිකරු රුපියල් ලක්ෂ 2ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම. 1.5 ඒක හරි. 1.12 බලන්න. තොගේ වැඩි වෙලා 50000යි. මුදල් අඩු වෙලා 20000යි. ණය හිමි වගකීම වැඩි වෙලා පුතේ 30000යි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තොගය වැඩි වෙලා 50000කි. එහෙනම් කීයක තොගයක් අරගෙනද? 50000ක තොගයක් අරගෙන හැබැයි මුදලින් ගෙවලා තියෙන්නේ කීයයිද? රුපියල් 20000යි ඉතිරිය ණයට. නේද? එහෙනම් මෙහෙම ලියන්න පුළුවන් රුපියල් 20000ක භාණ්ඩත් පිට මුදලටද රුපියල් 30000ක භාණ්ඩද ණයටද ලබා ගැනීම. හරි. ඒ කියන්නේ මුදල් අඩු වුණා 20000යි ණය හිමි වැඩි වුණා 30000යි. ණය හිමි වැඩි වෙන්නේ ණයට ගත්ත නිසානේ. තොගය සම්පූර්ණයෙන් ලැබෙනවා ව්‍යාපාරයට 50000. හරි. එහෙනම් අපි ලියමු 1.12 රුපියල් 20000ක භාණ්ඩ අත්පිට මුදලටද රුපියල් 30000ක භාණ්ඩ ණයටද ලබා ගැනීම. ණයටද ලබා ගැනීම. 20000ක භාණ්ඩ අත්පිට මුදලටද රුපියල් 30000ක භාණ්ඩ ණයටද ලබා ගැනීම. 1.18 මේ බලන්න. තොගේ අඩු වෙලා 20000යි ණයගැතියෝ කියන වත්කම වැඩි වෙලා 30000යි හිමිකමට එකතු වෙලා පුතේ 10000යි. මොකද්ද මේ ගනුදෙනු? 20000ක තොගයක් තොගේ අඩු වෙලා කියන්නේ තොගේ විකුණලා කීයක තොගයක්ද? 20000ක තොගයක් පුතේ විකුණලා කීයකටද? 30000කට. හැබැයි කොහොමද විකුණලා තියෙන්නේ? ණයට විකුණලා තියෙන්නේ නේද? 20000ක භාණ්ඩ විකුණන්නේ කීයකටද? 30000කට ණයට විකිණීමක්. හරි. එහෙනම් අපි බලමු 1.18 රුපියල් 20000ක් වටිනා භාණ්ඩ තොගයක් රුපියල් 30000කට ණයට විකිණීම. 20000ක භාණ්ඩ තොගයක් රුපියල් 30000කට ණයට විකිණීම. 1.18 1.25 බලන්න. මුදල් අඩු වෙලා 20000කින් අයිතිකරුගේ හිමිකම අඩු වෙලා පුතේ 20000කින්. දැන් අපි දන්නවා හිමිකම අඩු වන ගනුදෙනු දෙකයි තියෙන්නේ. එකක් තමයි ගැනිලි අනිත් එක වියදම්. හැබැයි මේ ගානේ පැහැදිලිව කියනවා මෙම මාසය තුල ගැනිලි කිසිවක් සිදු කර නොමැත. අන්න පුතේ ගැනිලි කිසිවක් කරලා නැල්ලු. එහෙනම් මේක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕන? ව්‍යාපාරයේ රුපියල් 20000ක වියදමක් ගෙවීම. 1.25 ව්‍යාපාරය රුපියල් 20000ක වියදමක් ගෙවීම. හරි. දැන් හරි නේද? ඔන්න අපි ගනුදෙනු ටික හඳුනාගත්තා. එක එක දිනේ සිදු වෙලා තියෙන ගනුදෙනු. අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 2ක යන්ත්‍රයක් යොදලා 20000ක භාණ්ඩ අත්පිට මුදලට සහ 30000ක භාණ්ඩ ණයට අරගෙන ඒ වගේම 20000ක් වටිනා භාණ්ඩ තොගයක් 30000කට ණයට විකුණලා ඒ වගේම තමයි පුතේ ව්‍යාපාරයේ රුපියල් 20000ක වියදමක් ගෙවීම. හරි නේද? මෙන්න මේ කියන ගනුදෙනු ටික අපි හඳුනාගත්තා. හරි. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ. පහත සඳහන් වන්නේ බුත්මල් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයකි. ඒ ඇසුරෙන් වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කරන්න. අන්න වට්ටම් තීරු සහිත මුදල් පොත. හරි.
අපි ගමු මුලින්ම වට්ටම් තීරු සහිතව මුදල් පොත එහෙනම්. මුදල් පොත දිනය විස්තරය සංකල පිටුව වට්ටම් රුපියල් කියලා දාන්න වටිනාකම් නැත්නම් මුදල රුපියල්. හරි. මෙහා පැත්තෙත් එනවා දිනය විස්තරය සංකල පිටුව වට්ටම් රුපියල් වටිනාකම්. හරි. අපි බලමු ගනුදෙනු. 1 මුදල් ශේෂය කීයද? 70000යි. දිනේ දානවා 1 ශේෂය ඉදිරියට ගෙන ගියා. වටිනාකම් තීරුවට අගය දානවා අපි 70000යි. 1.11 ශලනිගෙන් 13500ක් මුදල් ලැබුණි. අඩු කළ වට්ටම 1500යි. ශලනිගෙන් මුදල් ලැබිලා. හරි. එහෙනම් මුදල් ලැබීමක් මුදල් වලට හර 1.11 ශලනි ඔන්න ලියන්න පුළුවන් ණය ගැති. හරි. කීයක්ද ලැබිලා තියෙන්නේ බලන්න පුතේ? 13500ක් ලැබිලා 13500යි. එතනම වට්ටම් කීයද? 1500ක් අඩු කරලා නේද? වට්ටම 1500යි. අන්න පැහැදිලි නේද? ඔන්න වට්ටම් තීරුවට දැම්මා 1500. මේක හරි. මේක අනුවත් හරි. 1.18 රුහිණිට ගෙවිය යුතු රුපියල් 10000ක ණය මුදල ගෙවීමේදී 10%ක්. මේ බලන්න පුතේ 10000 ගෙවද්දී 10%ක් අඩු වෙලා. එහෙනම් කීයද? 1000යි. කීයද මුදල් ගෙවන්නේ? එහෙනම් 10000න් 1000ක් අඩු කරලා කීයද ගෙවන්න ඕනේ අපි? 9000ක් නේද ගෙවලා තියෙන්නේ. හරි. එහෙනම් රුහිණි 1.18 මුදල් ගෙවීමක් මුදල් වලට බැර ණය හිමියෙක් වෙන්න ඕනේ. ණය හිමියන්ටනේ අපි ගෙවන්නේ. හරි. කීයක්ද ගෙවන්නේ එතකොට? 9000යි. එතන ඉස්සරහා වට්ටම් තීරුවට 1000යි. වට්ටම 1000යි. වටිනාකම 9000යි. එක හරි. 1.25 චමල්ගෙන් රුපියල් 20000ක ණය මුදල ලැබීමේදී 10%ක වට්ටමක් දෙන ලදී. මෙන්න බලන්න පුතේ 20000 ලැබෙද්දි 10%ක් අඩු කරලා ව්‍යාපාරයේ තමයි වට්ටම දීලා තියෙන්නේ. කියන්නේ දුන් වට්ටම් 2000යි. එහෙනම් කීයක්ද ලැබෙන්නේ චමල්ගෙන්? 18000ක් නේද ලැබෙන්නේ 1.25. ඇයි ලැබෙද්දි 10%ක් අඩු කරලානේ 20000ට 10%ක් කියන්නේ 2000යි. එහෙනම් පුතේ මුදල් ලැබෙන්නේ කීයක්ද? 18000ක් නේද? හරි. එහෙනම් හර කරන්න 1.25 චමල් ණය ගැති 18000යි. වට්ටම කීයද? 2000යි. හරි. දැන් පැහැදිලිද? මෙච්චරයි නේද තියෙන්නේ? හරි. දැන් අපි තුලනය කරමු බලන්න. මේ විදිහට වට්ටම් සහ වටිනාකම් තීරු දෙකටම ඉරි ගහනවා. ඒකෙදින්ම මෙහා පැත්තෙත් ඉරි ගහනවා අපි වට්ටම් සහ වටිනාකම් තීරුවට. හරි. අපි මුලින්ම වට්ටම් තීරුවේ එකතුව ගන්නවා 3500යි. බැර පැත්තේ වට්ටම් තීරුවේ එකතුව 1000යි. මේවා සිහි වටන තීරු විදියට තමයි අපි මේවා තුලනය කරන්නේ නේ. හරි. නමුත් අපි වටිනාකම් තීරුවේ එකතුව ගමු 5යි 8යි 3යි 11න් එකක් ඉතුරුයි 8යි 10යි. 1,1500යි. නැවත බලන්න 8යි 3යි 11න් එකක් ඉතුරුයි 8යි 9යි 10යි.
1,10,500. හරි අඩු කරාම 9,000ක් 5යි. ඊට පස්සේ පුතේ 9න් 2ක් 9යි 2යි 9යි 2යි 11න් එක එකක් ඉතුරුයි 9. හරි නේද? එහෙනම් 1.31 ශේෂය පහළට ගෙන ගියා. කීයද පුතේ? 92,500යි. ඉදිරියට යනවා ඊළඟ මාසයේ පළවෙනි දවසේ. ඒ කියන්නේ 2.1 කීයද මුදල් ශේෂය ලාච්චුවේ තියෙනවලු? 92,500. හරි. පැහැදිලි නේද? මෙන්න මුදල් පොත අපි පිළියෙල කරා වට්ටම් තීරු සහිතව. ඒ වගේම තමයි තුලනය කරා 92,500යි. හරි. ඊට පස්සේ මොකක්ද අහන්නේ? ඒකේ ආයන්න අහනවා. ඉහත සඳහන් ගනුදෙනු ඇසුරෙන් පිළියෙල කළ මුදල් පොතේ ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න. මේ බලන්න එහෙනම් ලෙජර් ගිණුම් ශලනි කියලා ගිණුමක් අවශ්‍යයි. චමල් ඕනේ, රෝහිණී ඕනේ, වට්ටම් දුන් වට්ටම් සහ ලද වට්ටම්. ඒක ගිණුම් 5ක් අවශ්‍යයි. අපි නිවැරදි ආකෘතියට ගිණුම් ටික ගමු. මාත් එක්කම ගිණුම් ටික ඇඳ ගන්න පුළුවන් ඔයාලට. දිනේ විස්තරය, සංගල පිටුව, වටිනාකම. තවත් ගිණුම් දෙකක් අපි ඇඳ ගමු. කොහොම ගිණුම් 5ක් ඕනේ අපිට. නිවැරදි ආකෘතියට ගිණුම් ටික ගන්න විභාගෙදී. හරි. පිළියාගමු දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. රුපියල් කියලා ගන්නවා අපි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. අර බැර කියලා දාගමු අපි. හරි. අනිත් ඒවලත් ලියාගමු. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මුදල් පොතේ සටහන් කරපු ගනුදෙනු අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න යන්නේ. මුදල් වලට හර නම් අදාළ ලෙජර් ගිණුම් වලට බැර, මුදල් වලට බැර කරන ඒවා අදාළ ලෙජර් ගිණුමට අපි හරට සටහන් කරනවා. හරි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය
සංගල පිටු වටිනාකම්. හරි දැන් බලමු පුතේ අපි මුදල් පොත අපි හදපු. හරි බලන්න ශලනිකෙන් ලැබිලා තිබ්බා 13500යි එයාට දුන්නට්ටම 1500යි. හරි අපි ගන්නවා ගිණුමා ශලනී ඔන්න ණය ගැති. හරි මෙන්න එයාගෙන් මුදල් ලැබිලා දිනේ කවද්ද 1.11 මුදල් හර ශලනිකේ ගිණුමට බැර වෙන්නේ. බැර කරනවා අපි 1.11 මුදල් ප්‍රතිවිරුද්ධ සටහන යන ගිණුමේ නම ලියන්නේ. මුදල් වලටනේ හර උනේ. එහෙනම් මෙතනට බැර කරනවා අපි මුදල් කියලා පුතේ 13500යි. ඒ වගේම තමයි දුන් වට්ටම් කියලා බැර කරනවා අපි. එයාට වට්ටම අඩු කරා කීයක්ද 1500ක්. හරි. ඊළඟට බලන්න. ණය හිමි රුහිණි ණය හිමි බලන්න යාට ගෙවලා තියෙන 1.18 9000ක් ගෙවලා 1000ක වට්ටමක් ලැබිලා. එහෙනම් මුදල් බැර ණය හිමි ගිණුමට හර වෙන්නේ 1.18 මුදල් කියලා 9000යි. හරි ණය හිමියන්ට ගෙවද්දී අපිට හම්බෙන්නේ වට්ටම අපි ඒකට කියනවා ලද වට්ටම්. මේක ව්‍යාපාරයට ආදායමක්. අනහර වෙනවා 1000යි ලද වට්ටම් ගිණුමට අපි අවසානයේ තමයි බැර කරන්නේ තීරුවේ එකතුව නේද. හරි එහෙනම් ණය ගැති හරි ණය හිමි හරි ඊට පස්සේ තව තියෙනවා චමල් ණය ගැති චමල්. ඊළඟ ගිණුම නම් කරනවා අපි චමල් වරහන් තුල ණය ගැති. බලන්න පුතේ කීයක්ද ලැබිලා තියෙන්නේ 18000ක් ලැබිලා 2000ක් දුන් වට්ටම 1.25 මුදල් හර චමල්ගේ ගිණුම බැර 1.25 මුදල් කියලා බැර කරනවා 18000යි දුන් වට්ටම් ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙද්දි ව්‍යාපාරයේ විසින් තමයි යාට අඩු කිරීම කරන්නේ. ඒක ව්‍යාපාරයේ වියදමක්. අපි කියනවා දුන් වට්ටම්. අන්න 2000යි. හරි. ඊට පස්සේ බලන්න පුතේ දුන් වට්ටම් හර පැත්තේ වට්ටම් තීරුවේ එකතුව අපි දන්නවා කාලච්ඡේදයේ අවසානයේ දුන් වට්ටම් ගිණුමට හර කරනවා. බැර පැත්තේ වට්ටම් තීරුවේ එකතුව කාලච්ඡේදයේ අවසානයේ ලද වට්ටම් ගිණුමේ බැරට සටහන් කරනවා නේද? හරි. එහෙනම් අපි ගමු ඊළඟ ගිණුම නම් කරගමු දුන් වට්ටම් ගිණුම. දුන් වට්ටම් ගිණුමට හර මේක වියදමක් හර කරනවා පුතේ කාටද අපි වට්ටම් දෙන්නේ ණය ගැතියන්ට. මොකද බැර සටහන යන්නේ ණය ගැතියන්ට. එහෙනම් කීයද මුළු එකතුව 3500යි. අවසාන දිනේ තමයි දාන්නේ 1.31 ණය ගැති කියලා. කීයද අගය 3500යි. ඊට පස්සේ පුතේ ගන්නවා අපි ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. මෙන්න බැර පැත්තේ එකතුව 1000යි. ලද වට්ටම් ගිණුමට බැර ආදායම් වැඩිවීම බැර ඒ නිසා 1.31 ණය හිමි කියලා. ණය හිමියන්ගෙන්නේ වට්ටම් ලැබෙන්නේ. හරි කීයද අගය 1000යි. හරි මෙන්න පැහැදිලි නේද? එතකොට ගිණුම් වල සටහන් කරා මුදල් පොතේ සටහන් කරපු ගනුදෙනු. හරි නේද දරුවනේ? මෙන්න අපෙන් අහලා තිබ්බේ මේ කියන ගනුදෙනු ටික මුදල් පොතේ සටහන් කරන්න කිව්වා. මෙන්න මුදල් පොතේ සටහන් කරලා අපි අවසානයේ තුලනය කරලා ශේෂය ගත්තා. ඊට පස්සේ මුදල් පොතේ සටහන් කරපු ගනුදෙනු අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කරා. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ අපි අරවා අපේ ඊළඟ ගිණුම් කරණයට අදාළ ප්‍රශ්නය. බලන්න 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න. ව්‍යාපාර ගනුදෙනු තුලින් බිහිවන ආදායම් ලෙස හැඳින්වෙන්නේ මොනවාද? හරි. අපි දන්නවා පුතේ ආදායම් සහ වියදම්. ආදායම් නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. වියදම් නිසා අයිතිකරුගේ හිමිකම
අඩු වෙනවා නේද? හරි එහෙනම් මොකක්ද මේ ආදායම් කියන්නේ? ආදායම් නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. නැ හිමිකම් වැඩිමන තව ගනුදෙනුවක් තියෙනවා. ව්‍යාපාරයට අයිතිකරු ප්‍රාග්ධනය යෙදුවා. එහෙනම් ප්‍රාග්ධනයේදීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙකුත් සියලු වැඩිවීම් වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? ආදායම් කියලා. හරි. එහෙනම් අපි ලියනවා ප්‍රාග්ධනයේ යෙදීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැරුණු විට හිමිකමේ සිදුවන අනෙකුත් වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ. ප්‍රාග්ධනයේදීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙකුත් වැඩිවීම් වලට තමයි පුතේ කියන්නේ අපි ආදායම්. හිමිකමක් වැඩි වී වගකීමක් අඩුවන ගනුදෙනුවක් අන්න පුතේ වැදගත්. හිමිකමක් වැඩි වෙන්නත් ඕනේ වගකීමක් අඩු වෙන්නත් ඕනේ. වගකීම් අඩු වෙන්න එක්ක ණය හිමියන්ට ගෙවන්න ඕනේ එහෙම නැත්නම් බැංකු ණය ගෙවන්න ඕනේ. හරි. හැබැයි හිමිකම වැඩි වෙන. දැන් ව්‍යාපාරයේ මුදලින් ණය හිමියන්ට ගෙවුවොත් මුදල් කියන වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. හැබැයි අපි හිතමු මෙහෙම අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවලා තියෙනවා. පෞද්ගලික මුදලින් ගෙවනවා කියන්නේ නැවත ව්‍යාපාරයට මුදල් යෙදුවා හා සමාන. එතකොට හිමිකම වැඩි වෙනවා ණය හිමියන්ට ගෙවන්නේ පුතේ ඒ නිසා වගකීම් අඩු වෙනවා. අන්න එහෙනම් උදාහරණයක් තමයි හොඳට මතක තියාගන්න හිමිකමක් වැඩි වෙලා වගකීමක් අඩු වන අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට රුපියල් කැමති ගණනක් දාමු. රුපියල් 20000ක් ගෙවීම. රුපියල් 20000ක් ගෙවීම. තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට රුපියල් 20000ක් ගෙවීම. හරි. මේ බලන්න දෙවෙනි එක. කොහොඹත් යොදා මල් පෝච්චි නිෂ්පාදනය කරන ජානියගේ ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. එක් මල් පෝච්චියක් නිෂ්පාදනයට යෙදූ කොහොඹත් සඳහා වියදම රුපියල් 60යි. එක් මල් පෝච්චියක. එක් මල් පෝච්චියක් නිෂ්පාදනයට නිෂ්පාදකයාට ගෙවන වැටුප රුපියල් 40යි. ජනවාරි මාසය තුළ නිෂ්පාදනය සඳහා දැරූ අනෙකුත් වියදම් අමතර ද්‍රව්‍ය සඳහා 14000යි, සුපරීක්ෂණ වේතන රුපියල් 10000යි, ජල බිල රුපියල් 3000යි, විදුලි බිල රුපියල් 2000යි, උපකරණ ෂය රුපියල් 1000යි. ජනවාරි මාසය තුළ නිෂ්පාදනය කළ මල් පෝච්චි ගණන 1000කි. පිරිවැය මත ලාභ ප්‍රතිශතය 20%කේ එක් මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න එක් මල් පෝච්චියක විකුණුම් මිල ගණනය කරන්න. හරි මෙන්න පුතේ ඉස්සල්ලාම අපි හොයාගන්න ඕනේ ප්‍රාථමික පිරිවැය ඊට පස්සේ පොදු කාර්ය පිරිවැය. හැබැයි මේක මෙන්න මෙහෙම එකක්. ප්‍රාථමික පිරිවැය දීලා තියෙනවා දැන් කියන්නේ තොරතුරු දෙකක් දීලා තියෙනවා එක් මල් පෝච්චියක වියදම. හරි අපි බලමු ඉස්සල්ලාම බලන්න පුතේ කොහොඹත් වියදම එක් මල් පෝච්චියක් ගන්න මේක දීලා තියෙන්නේ. හරි අපි ලියාගමු කොහොඹත් වියදම රුපියල් 60යි. ඊට පස්සේ කියනවා එක් මල් පෝච්චියක් නිෂ්පාදනයට නිෂ්පාදකයාට ගෙවන වැටුප 40යි. නිෂ්පාදන වැටුප රුපියල් 40යි. හරි මේ දෙකේ එකතුවට අපි මොකක්ද කියන්නේ? ප්‍රාථමික පිරිවැය රුපියල් 100යි. මේකට අපි කියනවා ප්‍රාථමික පිරිවැය. අපි අහන්නේ මේක නෙවෙයි.
නිෂ්පාදන පිරිවෑනේ මුළු නිෂ්පාදන පිරිවෑය හන ඒකක හරි ඉට පස්සේ අපි බලමු පොදුකාරය පිරිවෑය නේද අමතර ද්‍රව්‍ය 14,000යි අමතර ද්‍රව්‍ය 14,000යි සුපරීක්ෂක වේතන රුපියල් 10,000යි සුපරීක්ෂක වේතන රුපියල් 10,000යි ඊට පස්සේ බලන්න ජලබිල 3,000යි විදුලි බිල 2,000යි ජලබිල 3,000යි විදුලි බිල රුපියල් 2,000යි උපකරණ ෂය රුපියල් 1000යි දැන් අපි මේ ටික එකතුව ගමු බලන්න මේ මුළු පොදුකාර්ය පිරිවැයෙන්නේ හරි බිඳුවයි 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 4යි 3යි 7යි 2යි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතුරුයි 3යි හරි මේ බලන්න ඉච්චරයි නේද වියදම් තියෙන්නේ හරි දැන් අපි ඒකක පොදුකාර්ය පිරිවැය හොයමු ඒකක පොදුකාර්ය පිරිවැය ඒකක කීයයිද 1000යි කීයක් එනවද ඒකක පොදුකාර්ය පිරිවැය රුපියල් 30යි දැන් අපෙන් අහන්නේ පුතේ බලන්න පළවෙනි එක එක් මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය හරි මෙන්න එහෙනම් එක් මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය බලන්න එක් මල් පෝච්චියක ප්‍රාථමික පිරිවැය කීයක් ආවද අපිට රුපියල් 100යි ප්‍රාථමික පිරිවැයට පොදුකාර්ය පිරිවැය එකතු වුණාමනේ පුතේ හැදෙන්නේ මුළු නිෂ්පාදන පිරිවැය හරි දැන් එක් මල් පෝච්චියක ප්‍රාථමික පිරිවැය අපිට ආව රුපියල් 100යි පොදුකාර්ය පිරිවැය අපි එක් මල් පෝච්චියක ගණනය කරා 30යි හරි කීයක් එනවද එහෙනම් එක් මල් පෝච්චියක පිරිවැය රුපියල් 130යි මෙන්න එක් මල් පෝච්චියක පිරිවැය රුපියල් 130යි ඊට පස්සේ එක් මල් පෝච්චියක විකුණුම් මිල ගණනය කරන්න අපි ලියනවා එක් මල් පෝච්චියක විකුණුම් මිල සමානයි පිරිවැය කීයද 130 ධන ලාභාන්තිකය පිරිවැයට කීයක්ද බලන්න ප්‍රතිශතය 100ට කීයක්ද කියලා 120යිලු 120යි 13 වද එකක් කීයද 26යි එහෙනම් රුපියල් 130 ධන 26යි හරි මෙන්න එහෙනම් එක් මල් පෝච්චියක් විකුණන්නේ පුතේ කීයකටද 156කට 130ට 26 එකතු වුණාම 156යි පැහැදිලි නේද මෙන්න වෙනස් ආකාරයකට දීලා තිබ්බේ නේද අපිට එකක දීලා තිබ්බා ප්‍රාථමික පිරිවැය හොයන්න ඒකක ඒවා දීලා තිබ්බා නමුත් පොදුකාර්ය පිරිවැය හොයන්න පුතේ මේ බලන්න නැවත මම ඔයාලට පෙන්නන්නම් මෙන්න ඉස්සල්ලාම අපි ඒකක ප්‍රාථමික පිරිවැය හෙව්වා රුපියල් 100යි ඒකක එකක ගන්නට දීලා තිබ්බේ
ඊට පස්සේ මුළු පොදු කාර්ය පිරිවැය දීලා තිබ්බා ඒක එකතු අරගෙන අපි ඒක බෙදුවා 1000න් එතකොට ඒකක පොදු කාර්ය පිරිවැය රුපියල් 30ක් ආවා ප්‍රාථමික පිරිවැය 100යි ඒ අනුව අපි හැදුවා එක් මල් පෝච්චියක පිරිවැය රුපියල් 130ක් ආවා අන්න පුතේ ඊට පස්සේ අපි ගණනය කරා එක් මල් පෝච්චියක විකුණුම් මිල පිරිවැයට ලාභාන්තිකය එකතු කරා පිරිවැය කීයද 130යි ඒකට ලාභාන්තිකය එකතු වුණා 26යි එතකොට කීයද 156යි හරි පැහැදිලි නේද ඔන්න නිෂ්පාදන පිරිවැයට අදාළ කොටස හරි තුන්වෙනි එක බලන්න චතුෂි ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසයේ 31 දිනට බැංකු ගිණුමේ ශේෂය 20000කි නමුත් එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය ඊට වෙනස්ය වෙනසට හේතු පහත දැක්වේ පළවෙනි එක බලන්න පුතේ තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් වල වටිනාකම රුපියල් 5000යි නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත්වල වටිනාකමත් රුපියල් 8000යි ණයගැතියෙකු ඍජුවම බැංකුවේ තැන්පත් කර ඇති මුදල 10000යි බැංකුව අය කළ බැංකු ගාස්තු රුපියල් 500යි නිත්‍ය නියෝග මත ගෙවීම් රුපියල් 2500යි රක්ෂණ ගාස්තු හරි බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය සහ බැංකු සැසඳුම් ප්‍රකාශය හරි අපි ගමු පුතේ ඉස්සල්ලාම සංශෝධිත බැංකු ගිණුමක් සංශෝධිත බැංකු ගිණුම බලන්න පුතේ අපිට ඕනනම් ලියන්න පුළුවන් චතුෂි ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසය සඳහා මේ බලන්න බැංකු ගිණුමේ ශේෂය කියලුද රුපියල් 20000යිලු 3.31 දිනට ශේෂය හරි අපි මේ ටික ලියා ගමු දිනය විස්තරය සංකල පිටුව වටිනාකම දිනය විස්තරය සංකල පිටුව වටිනාකම් හරි අපි ආරම්භක ශේෂය කියන්නේ බැංකු ගිණුමේ ආපු ශේෂයනේ මේකේ ආරම්භයට දාන්නේ අපි 3.31 ශේෂය රුපියල් 20000යි හරි බලන්න පුතේ ශේෂය දාගත්තා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් එන්නේ සැසඳුම් ප්‍රකාශයට නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත් වෙන්නේත් සැසඳුම් ප්‍රකාශයට. ඊට පස්සේ කියනවා ණයගැතියෙකු ඍජුවම බැංකුවේ තැන්පත් කර ඇති මුදල 10000යි. ණයගැතියා කෙලින්ම බැංකුවේ තැන්පත් කරලා තිනවා. අපි කියනවා ඍජු ප්‍රේෂණ නැත්නම් ණයගැති ප්‍රේෂණ. ඒතකොට අපේ ගිණුමට ලැබීමක් එන අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා පුතේ. ඒ නිසා අපි බැංකු ගිණුමට මොකද කරන්නේ? හර. එහෙනම් ණයගැති ප්‍රේෂණ හර කරනවා අපි ණයගැති ප්‍රේෂණ හරට දානවා 10000යි ඊට පස්සේ බලන්න පුතේ බැංකුව අය කළ බැංකු ගාස්තු 500යි අන අපේ ගිණුමෙන් අඩුවීමක් එහෙනම් අපි බැර කරනවා බැංකු ගාස්තු 500යි බැංකු ගාස්තු 500යි ඊළඟ නිත්‍ය නියෝග මත ගෙවීම් රුපියල් 2500යි රක්ෂණ ගාස්තු ඒත් අපේ ගිණුමෙන් අඩු කරලා බැංකුව ගෙවලා තොර අපේ ගිණුමේ ශේෂය අඩු වෙනවා ඒ නිසා අපි මොකද කරන්නේ සංශෝධිත බැංකු ගිණුමට මේක බැර කරන්න ඕනේ නිත්‍ය නියෝග 2500යි හරි මෙන්න අපි බලන්න පුතේ එකතුව
තිස්දාහයි ඒකතුව මේ පැත්තට දානවා තිස්දාහයි බලන්නපුතේ තිස්දාහෙන් තුන්දාහක් ගියාම කියක් ශේෂයනවද 27,000ක් එනවා 3.31යි ශේෂය පහලට ගෙන ගියා 27,000යි නොඇතින් ශේෂය ඉදිරියට යනවා ශේෂය ඉදිරියට ගෙන ගියා 27,000යි ශේෂය පහලට ගෙන ගියා 27,000යි ශේෂය ඉදිරියට ගෙන ගියා 27,000යි හරි ඔන්න එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරා නේද හරි බලන්න ඊට පස්සේ අපෙන් අහනවා බැංකු සැසඳුම් ප්‍රකාශය හරි අපි ගමු දැන් බැංකු සැසඳුම් ප්‍රකාශයක් චතුෂි ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය ජනවාරි මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය හරි මෙන්න බැංකු සැසඳුම් ප්‍රකාශය ඒකේ ආරම්භයට අපි ලියනවා සංශෝධිත බැංකු ශේෂය බලන්න සංශෝධිත බැංකු ශේෂය කීයක්ද අපිට ආවේ 27,000යි අපි මේකට එකතු කරනවා පුතේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් බලන්න අපි ගාන කියනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කීයද රුපියල් 8,000යිලු නිකුත් කරද්දි බැංකු ගිණුමට බැර වෙලා තියෙන්නේ එතකොට බැංකු ගිණුමේ ශේෂය අඩුයි නමුත් බැංකු ප්‍රකාශයට හර වෙලා නැති නිසා බැංකු ප්‍රකාශයේ ශේ වැඩි ඒ නිසා තමයි අපි එකතු කරන්නේ මේක කීයද 8,000යි බලන්න පුතේ එකතුව 8යි 7යි 15න් 5 එකක් ඉතුරුයි හරි 35,000යි ඒකල අපි අඩු කරනවා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් 5,000යි අඩු කරා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් බලන්න අගේ කීයද 5,000යි හරි අපි අඩු කරලා උත්තරේ පල්ලෙහාට දානවා මේක තමයි අපේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කීයක් එනවද බලන්න 30,000යි හරි මෙන්න එනවා අපේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය හරි ඉංග්‍රීසි විභාගෙදී අනිවාර්යෙන් එනවා බැංකු සැසඳුම් ප්‍රකාශයට අදාළ අභ්‍යාසය නේද බලන්න බැංකු ප්‍රකාශයට අනුව ශේෂය මෙතැදි වෙන්නේ සංසන්ධනයක් බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි වෙනස් වෙන්න බලපාන හේතු ඇතුළත් කරලා ශේෂයන් දෙක සංසන්ධනය කරන එක තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශ අභ්‍යාසවලදී අපි කතා කරන්නේ හරි අපි යනවා 4 වෙනි කොටස මිතාරා ව්‍යාපාරයේ 2017 දෙසැම්බර් 31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ බැර තීරුව රුපියල් 1,100ක් අඩු වෙලාලු අන බැර පැත්ත 1,100ක් අඩු වී ඇති බැවින් ඒ අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කරන ලදී අන බැර පැත්ත අඩුයි නම් ඒක తాවකාලිකව අවිනිශ්චිත ගිණුමේ බැරට දානවා පසුව පහත සඳහන් වැරදි අනාවරණය විය හරි මේ බලන්න පුතේ වැරදි ලීබඩු මිලදී ගැනීමට වැය කළ 20,000 ලීබඩු අලුත් වැඩියා වියදම් ගිණුමට හර කරලලු
අංක දෙක රුපියල් 10,700ක් වූ විවිධ වියදම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට ගෙන ගොස් ඇත්තේ රුපියල් 10,000ක් ලෙසය. රුපියල් 3,500ක ණයට විකුණුම් රුපියල් 5,300ක් ලෙස ණයගැති ගිණුමේ සටහන් කිරීම. ඔන්න වැරදි තුනක් දීලා තියෙනවා. පිළියෙල කළ යුත්තේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම. හරි. අපි මුලින්ම ගන්නවා පුතේ පොදු ජර්නලයක්. අපි වැරදි නිවැරදි කරන්නේ පොදු ජර්නලයක් තුල. හරි. අපි මුලින්ම ගමු පොදු ජර්නලයක්. මේ විදිහට නිවැරදි ආකෘතිය ගන්න පොදු ජර්නලයේ. දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව හරබැර. හරි. ඊට පස්සේ අපි ගන්නවා අවිනිශ්චිත ගිණුමකුත්. හරි. මේකෙත් ලියාගමු අපි දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා අපි දානවා. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම්. හරි. දැන් බලන්න පුතේ ලීබඩු මිලදී ඊට කලින් බලන්න ආරම්භය කියලා තියෙනවා පිළියෙල කළ ශේෂ පිරික්සුමේ බැර තීරු 1100ක් අඩු වී ඇති බැවින් එය අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කරන ලදී. එන්න අවිනිශ්චිත ගිණුමේ බැරට අපි දානවා ශේෂ පිරික්සුමේ වෙනස 1100. හරි ඉස්සලාම අපි ඒක දාගත්තා. දැන් බලන්න වැරද්ද. ලීබඩු මිලදී ගැනීමට වැය කළ 20000 ලීබඩු අලුත් වැඩියා ගිණුමට හර කර ඇත. මේක මූලධර්ම දෝෂයක්. මොකද්ද මූලධර්ම දෝෂයක් කියන්නේ? ලීබඩු කියන්නේ වත්කමක් පුතේ. නමුත් ඒක දාලා තියෙන්නේ ලීබඩු අලුත් වැඩියා ගිණුමට. ලීබඩු අලුත් වැඩියා කියන්නේ වියදම. වත්කමක් මිලදී ගැනීම වියදම් ගිණුමේ දා. ලීබඩු මිලදී ගැනීම ඇත්තටම සටහන් වෙන්න ඕනේ මුදල් බැර වෙලා ලීබඩු ගිණුමට තමයි පුතේ හර වෙන්න ඕනේ. නමුත් මෙයාලා වැරදිලා කොහෙටද හර කරලා තියෙන්නේ? ලීබඩු අලුත් වැඩියා වියදම් ගිණුමට හර කරලා. ඉතින් ඉතා පහසුයි. නම් වැරදි ගිණුමෙන් අයින් කරන්න අපි ලීබඩු අලුත් වැඩියා වියදම් ගිණුම බැර නිවැරදි ගිණුම මොකක්ද? ලීබඩු ගිණුමට හර කරන්න ඕනේ. ලීබඩු ගිණුම හර ලීබඩු අලුත් වැඩියා වියදම් ගිණුම බැර. මේක අවිනිශ්චිත ගිණුමට බලපාන්නේ නෑ. මේක ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරද්දක්. හරි. එහෙනම් අපි ලියනවා දිනේ දාමු අපේ 2017 12:31 වවුචර් අංක 1 ලීබඩු ගිණුම හර ලීබඩු ගිණුම හර 20000යි බැර සටහන ලීබඩු අලුත් වැඩියා වියදම් ගිණුම ලීබඩු අලුත් වැඩියා ගිණුම බැරට අගය දානවා 20000යි. ලියනවා සංලක්ෂය රුපියල් 20000ක ලීබඩු මිලදී ගැනීම
රුපියල් 20000ක ලී බඩු මිලදී ගැනීම ලී බඩු අලුත් වැඩියා ගිණුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම මෙන්න එහෙනම් ලී බඩු ගිණුම හර ලී බඩු අලුත් වැඩියා වියදම් ගිණුමට බැරවෙන්න ඕන. දැන් ඒක අවිනිශ්චිත ගිණුමට බලපාන්නේ නෑ පුතේ. අපි බලමු දෙවෙනි එක. පළවෙනි එක හරි. දෙවෙනි එක රුපියල් 10700ක් වූ විවිධ වියදම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට ගෙන ගොස් ඇත්තේ රුපියල් 10000ක් ලෙසය. 10700ක් වූ විවිධ වියදම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට දාලා තියෙන්නේ 10000ක්. දැන් පුතේ මේකේ වැරද්ද තියෙන්නේ ශේෂ පිරික්සුමේ. මෙන්න බලන්න. ශේෂ පිරික්සුමේ බැරටනේ එන්න ඕනේ විවිධ ආදායම්. ඔව් විවිධ වියදම් නේද? විවිධ වියදම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට ගෙන ගොස් ඇත්තේ 10000. එහෙනම් වියදම් නම් හර ශේෂයක් හරට එන්න ඕනේ 10700ක්. නමුත් හරට ඇවිල්ලා තියෙන්නේ පුතේ 10000. දැන් හර පැත්ත කීයක් අඩුයිද? 10700 වියදම් ගිණුම ශේෂ පිරික්සුමේ දාලා තියෙන්නේ පුතේ 10000. ඒතර කීයක් අඩුයිද? හර පැත්ත 700ක් අඩුයි. ඒ නිසා ඒක తాවකාලිකව දානවා කොහේද? අවිනිශ්චිත ගිණුම. ඒක පැහැදිලිද? දැන් මේක ටිකක් විශේෂයි වැරද්ද. ඇයි ඒ? වියදම් ගිණුමේ කිසිම වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ ශේෂ පිරික්සුමේ. ශේෂ පිරික්සුමට දාලා තියෙන්නේ පුතේ 10000ක් විදියට. එහෙනම් වියදම් ගිණුමේ කිසිම නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ බලන්න తాවකාලිකව ඒක අවිනිශ්චිත ගිණුමේ හරට දාලා තියෙනවා. වැරද්ද නිවැරදි කරද්දී එහෙනම් අපි අවිනිශ්චිත ගිණුමට මොකද කරන්නේ? බැර කරනවා. කොහෙටවත් හර වෙනවද? හර සටහනක් යන්නේ නැහැ. අපිට ඕන නම් ඉරි කෑල් ටිකක් ගහලා හිස්තැන් ටිකක් දාලා හර සටහනක් ලියන්න පුළුවන්. අපි ඒකට කියනවා සිහි වටන සටහන. හරි. එහෙනම් මෙන්න බලන්න නැවත කියන්නම් මං විවිධ වියදම් එන්න ඕනේ හරට. නමුත් හරට දාලා තියෙන්නේ 10000යි. 700ක් අඩුවෙන් දාලා තියෙන්නේ. ඒ නිසා ඒක තාවකාලිකව අවිනිශ්චිත ගිණුමේ හරට දාලා තියෙනවා. වැරද්ද නිවැරදි කරද්දි පුතේ අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට ඕනනම් සිහි වටන සටහනක් හර හරි. අවිනිශ්චිත ගිණුම බැර සටහන ඈඩ් කරලා ලියනවා. බැරට දානවා 700යි. ලියනවා සංලක්ෂය රුපියල් 10700ක වියදම් ගිණුමේ ශේෂය රුපියල් 10000ක් ලෙස ශේෂ පිරික්සුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම. වරද නිවැරදි කිරීම. හරි. මෙන්න බලන්න පුතේ මේක වැදගත් නේද? සිහිවටන සටහනක් කර කරා අවිනිශ්චිත ගිණුමට බැර. එන්න පුතේ අවිනිශ්චිත ගිණුමට බැර කරනවා අපි එහෙනම් ඒත් මේ විදිහටමයි 700යි. මේ විදිහටම ඉරි කෑල් ටිකක් ගහලා වරහන් තුල 700ක් අපි බැරට දානවා. බලන්න පුතේ ඊළඟ එක රුපියල් 3500ක ණයට විකුණුම් රුපියල් 5300ක් ලෙස ණයගැති ගිණුමේ සටහන් කිරීම. 3500ක ණයට විකුණුම් 5300ක් ලෙස ණයගැති ගිණුමේ. මේ බලන්න ණයට විකුණුම් ණයගැති ගිණුමට මොකද වෙන්නේ පුතේ? ණයගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා අපි ණයට විකුණුම් ණයගැති ගිණුමට මොකද වෙන්නේ? හර වෙන්නේ. කීයක් ණයගැති ගිණුමට හර වෙලාද? 5300ක් හර වෙලා. නමුත් නිවැරදි වටිනාකම කීයද? 3500යි. බලන්න පුතේ 3500ක් හර වෙන්න ඕන එක ණයගැති ගිණුමට 5300ක් හර වෙලා. බලන්න වෙනස කීයද කියලා. මෙන්න බලන්න 5300 දාලා 3500 දාලා තියෙන්නේ 5300. ඒතර වැඩියෙන් දාලා 13න් 5ක් 8යි. කීයක් වැඩිද පුතේ? 1800ක් වැඩි. 1800ක් වැඩි.
එහෙනම් ණයගැති ගිණුමට හර වෙලා 5300ක්. නමුත් ණයගැති ගිණුමට හර වෙන්න ඕනේ පුතේ නිවැරදි වටිනාකම කීයද 3500. එහෙනම් මේකෙන් අපි අයින් කරන්න ණයගැති ගිණුමට මොකද කරන්න ඕනේ 1800ක්. බැරට දානවා අවිනිශ්චිත ගිණුමට. ඒ වැරද්ද තියෙන ණයගැති ගිණුමේ විතරයි. ඒ නිසා අනෙක් සටහන යනවා පුතේ අවිනිශ්චිත ගිණුමට හර වෙනවා 1800යි. පැහැදිලි නේද? අවිනිශ්චිත ගිණුම හර 1800යි ණයගැති ගිණුම බැර 1800යි. හරි. එහෙනම් අපි ලියනවා සටහන අවිනිශ්චිත ගිණුම හර 1800යි ණයගැති ගිණුම බැරට දානවා 1800යි. ලියනවා සංලක්ෂය රුපියල් 3500ක ණයට විකුණුම් ණයගැති ගිණුමේ රුපියල් 5300ක් ලෙස සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම. හරි. දැන් පැහැදිලි නේද ළමයි? මේ දාන්න පුළුවන් 2017 12:31 අනින් එකටත් වෝචර් අංකත් ඕනම් පිළිවෙලින් 2 සහ 3 කියලා දාමු. හරි. මෙන්න අවිනිශ්චිත ගිණුම හර 1800යි. ඒ වගේම ණයගැති ගිණුම බැර 1800යි. එන්න අවිනිශ්චිත ගිණුමට හර වෙනවා ණයගැති ගිණුම කියලා. හරි. බලන්න පුතේ දෙපැත්ත සමාන වෙනවා. මේ පැත්තත් 1800යි. බැර පැත්තත් වෙනවා 1800යි. මෙන්න එහෙනම් වැරදි නිවැරදි වුණාට පස්සේ අවිනිශ්චිත ගිණුම පොත්වලින් ඉවත් වෙලා යන්න ඕනේ. පැහැදිලි නේද ළමයි? මෙන්න එහෙනම් අපේ පොදු ජර්නලේ වැරදි ටික නිවැරදි කරා. මෙන්න මේ කියන වැරදි තුන හරි පැහැදිලිවම ඒ වගේම තමයි ඊට පස්සේ අපි අවිනිශ්චිත ගිණුම හැදුවා. අවිනිශ්චිත ගිණුම පිළියෙල කරලා මෙන්න අවිනිශ්චිත ගිණුමේ දෙපැත්ත සමාන වුණා. හරි. අපි යනවා පුතේ අවසාන ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න දිත්ත සටහන් ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දිත්ත සටහන් ක්‍රමය. යම් ගනුදෙනුවක බලපෑම හරහා බෙර වශයෙන් එකවර ගිණුම් දෙකක සටහන් කිරීමේ න්‍යායට තමයි අපි කියන්නේ දිත්ත සටහන් න්‍යාය. නේද? එහෙනම් මේ දිත්ත සටහන් ක්‍රමයේදී වෙන්නේ යම් ගනුදෙනුවක බලපෑම් දෙකයි ඒක එක ගිණුමකට හර වෙද්දි පුතේ ඒ වටිනාකමම තවත් ගිණුමකට බැර වෙනවා කියලා කියනවා. මේක තමයි දිත්ත සටහන් ක්‍රමය. හරි. එහෙනම් දිත්ත සටහන් ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යම් ගනුදෙනුවක බලපෑම හරහා බැර වශයෙන් එකවර ගිණුම් දෙකක සටහන් කිරීමේ න්‍යාය වේ. එකවර ගිණුම් දෙකක සටහන් කිරීමේ න්‍යාය වේ. ආයන්න ලෙජරේ ඇති ගිණුම් වර්ග කීයද? ඒ මොනවාද? හරි. ලෙජරේ ගිණුම් වර්ග 5යි. මොනවාද ගිණුම් වර්ග 5? පළවෙනි එක වත්කම් ගිණුම්. ඒ වගේම තමයි පුතේ දෙවැනි එක වගකීම් ගිණුම්. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්. ඊට පස්සේ තුන්වෙනි එක හිමිකම් ගිණුම්. හිමිකම් ගිණුම්. ආදායම් ගිණුම්. ඒ වගේමයි වියදම් ගිණුම්. හරි. මෙන්න එහෙනම් ලෙජරේ
ගිනුම් වර්ග 5යි වත්කම් ගිනුම් වගකීම් ගිනුම් හිමිකම් ගිනුම් ආදායම් ගිනුම් සහ වියදම් ගිනුම් කියන. හරි පැහැදිලි නේද ළමයි? රන්තරු ක්‍රීඩා සමාජයේ සමාජික සංඛ්‍යාව 150ක් වන අතර සාමාජිකයෙකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රුපියල් 200කි. 2017 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් වලට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. සාමාජික මුදල් 28000යි, ක්‍රීඩා උපකරණ මිලට ගැනුම් 10000යි, ක්‍රීඩා පිටියේ පාලක වේතන 12000යි, පරිත්‍යාග ලැබීම් 5000යි, විදුලි ගාස්තු 6000යි, සංග්‍රහ වියදම් 4000යි, ජල ගාස්තු 3000යි. ගෙවිය යුතු සංග්‍රහ වියදම් 2000යි. මේ බලන්න පුතේ ගෙවිය යුතුයිලු සංග්‍රහ වියදම් 2000ක්. බලන්න සංග්‍රහ වියදම් කීයක් ගෙවලා තියෙනවද? 4000ක් ගෙවලා තියෙනවා. තව 2000ක් ගෙවිය යුතුයි. ක්‍රීඩා උපකරණ වාර්ෂිකව 10% බැගින් ක්ෂය කරනු ලැබේ. මේ බලන්න ක්‍රීඩා උපකරණ මිලට ගැනුම් 10000යි, අවුරුද්දට 10%ක් ක්ෂය කරනවා. මේ වෙලාවෙම අපි හදාගමු. එහෙනම් 10%ක් කියන්නේ පුතේ වර්ෂයකට ක්ෂය වෙනවා රුපියල් 1000ක්. අවශ්‍ය වන්නේ රන්තරු ක්‍රීඩා සමාජයේ 2017 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම. හරි. එහෙනම් අපි ගමු ආදායම් ප්‍රකාශයක්. වටිනාකම් තීරු දෙකක් ගන්නවා අපි. බලන්න රන්තරු ක්‍රීඩා සමාජයේ 2017 12/31 දිනෙන් නේද? රන්තරු ක්‍රීඩා සමාජයේ 2017 12/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. බලන්න පුතේ ආදායම් ප්‍රකාශනය යටතේ ආදායම් මුලින්ම. හරි. දැන් බලන්න. සාමාජික සංඛ්‍යාව 150යිලු එක් අයෙකුගේ වාර්ෂික සමාජික ගාස්තුව 200යිලු. මේ බලන්න 150යි එක්කෙනෙක්ගෙන් රුපියල් කීයද 200යි. ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම තමයි අපි උපචිත සංකල්පයට අනුව ආදායම් ප්‍රකාශයේ දාන්නේ. කීයද බලන්න පුතේ 15000 ඒවා දෙකක් කියන්නේ රුපියල් 30000යි. නමුත් ලැබිලා තියෙන්නේ 28000යි. මේ බලන්න. නමුත් ලැබිච්ච ගාන අපිට වැදගත් වෙන්නේ නැහැ. ලැබුණ ගාන අපි දාන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුමේනේ. නමුත් ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම කීයද පුතේ? රුපියල් 30000යි. හරි. එහෙනම් ආදායම් යටතේ දානවා සමාජික මුදල් 30000යි. හරි. දැන් බලන්න. පරිත්‍යාග ලැබීම් ඒක ආදායමක්. පරිත්‍යාග ලැබීම් 5000යි. ඒක ආදායමක්. පරිත්‍යාග 5000යි. බලන්න පුතේ එච්චරයි නේ තියෙන්නේ ආදායම්. හරි. එහෙනම් අපි දානවා වියදම් ඊට පස්සේ. වියදම්. බලන්න ක්‍රීඩා උපකරණ මිලට ගැනීම එන්නේ නැහැ. ක්‍රීඩා උපකරණ මිලට ගන්නවා කියන්නේ වත්කමක්. ඒක වියදමක් නෙවෙයි. නමුත් ක්‍රීඩා උපකරණ ශ්‍රේ 9000ක්. ක්‍රීඩා උපකරණ ශ්‍රය ක්‍රීඩා උපකරණ ශ්‍රය 1000යි. ඊට පස්සේ ක්‍රීඩා පිටියේ පාලක වේතන. ක්‍රීඩා පිටිය පාලක වේතන 12000යි. ක්‍රීඩා පිටිය පාලක වේතන
12,000යි. ඊට පස්සේ බලන්න පුතේ විදුලි ගාස්තු 6,000යි. විදුලි ගාස්තු 6,000යි. සංග්‍රහ වියදම් ගැලපීමක් තිබ්බා 4,000ක් ගෙවලා තිබ්බා තව 2,000ක් ගෙවිය යුතුයි. එහෙනම් කීයද පුතේ ඔක්කොම සංග්‍රහ වියදම් රුපියල් 6,000යි. සංග්‍රහ වියදම් 6,000යි. ජල ගාස්තු තියෙනවා 3,000යි. ජල ගාස්තු 3,000යි. හරි. මෙන්න ආදායම් වල එකතුව සහ වියදම් වල එකතුව දානවා. අපි දන්නවා මේකේ අවසාන ප්‍රතිඵලය අතිරික්තය හෝ ඌනතාවය නේද? හරි. මේ බලන්න පුතේ ආදායම් වල එකතුව කීයද? 35,000යි. වියදම් වල එකතුව බලමු අපි 0යි 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 2යි 3යි 6යි 9යි 9යි 6යි 15යි 15යි 3යි 18න් 8 එකක් ඉතුරුයි 2යි 28,000යි. නැවත බලන්න 6යි 12යි 18න් 8 එකක් ඉතුරුයි 2යි. හරි බලන්න 35,000න් 28,000ක් අඩු කරන්න තියෙන්නේ පුතේ 15න් 8ක් 7යි. මෙන්න එනවා අතිරික්තයක්. එතකොට ආදායම් වැඩි. එහෙනම් අපි දන්නවා එතකොට ලැබෙන්නේ මොකක්ද? අතිරික්තය. කීයද? රුපියල් 7,000යි. මෙන්න එහෙනම් අපි හැදුවා රන්තරු ක්‍රීඩා සමාජයේ 2017 12/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. මෙන්න අපිට දීලා තිබ්බ තොරතුරු අදාළ තොරතුරු අපි ගණනය කරගත්තා මේ විදිහට. ඊට පස්සේ අපි හැදුවා ආදායම් ප්‍රකාශනය. හරි. ඊට පස්සේ අපි බලනවා පුතේ අපේ අවසාන ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශනවල ගැටලුව. හිමේෂාගේ ව්‍යාපාරයේ 2017 12/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. බලන්න තොගය 1 දිනට කීයද? 7,000යි. ගැනුම් 1,20,000යි. විකුණුම් 2,50,000යි. ණය ගැතියෝ තියෙනවා පුතේ 20,000යි. ණය හිමියෝ 10,000යි. ගෙනීමේ කුලී 30,000යි. 10% බැංකු ණය 50,000යි. ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට ලක්ෂ 3යි. රථවාහන පිරිවැයට 1,50,000යි. බැංකු ණය පොලී 2,000යි. දුන්වට්ටම් 1000යි. ලදවට්ටම් 2,000යි. ඊට පස්සේ තියෙනවා බලන්න ගෙවල් කුලී හා වරිපනම් 4,000යි. රක්ෂණය 3,000යි. බොල් ණය 2,000යි. රථවාහන ෂේවෙන් කිරීම් 10,000යි. ප්‍රාග්ධනය 2,90,000යි. වෙන ශේෂ පිරික්සුමක් අපිට දීලා තියෙනවා. බලමු අපි අතිරේක තොරතුරු. 12/31 දිනට භාණ්ඩ තොගය කීයද? රුපියල් 10,000යිලු. රථවාහන වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට තේශය කරන්න. බලන්න රථවාහන 1,50,000යි. වාර්ෂිකව කීයක්ද පුතේ ෂය කරන්න කියන්නේ? 10%ක්. කීයක් එනවද එතකොට? 15,000යි. 10%ක් නේද? හරි. මේ බලන්න 10%ක්. එතකොට 15,000යි. ඊට පස්සේ ආරම්භයේ වෙන් කිරීමක් තියෙනවා 10,000ක. අන්තිමට දීලා තියෙන්නේ ෂය වෙන් කිරීම. මේකට මේ අවුරුද්දේ ගාන එකතු වෙනවා 15,000. එතකොට සමුච්චිත ෂය එනවා පුතේ 25,000ක්. ණය ගැතියන්ගෙන් 10%ක් බොල් ණය ලෙස කපා හරින්න. බලන්න ණය ගැතියෝ 20,000ට 10%ක් පුතේ. කීයද 10%ක් බැලුවාම 2,000යි. එහෙනම් 2,000ක් බොල් ණය කපා හරිනවා. 10% හොයාගන්න. 20,000ට 10%ක් බැලුවාම 2,000යි. එහෙනම් 2,000ක් අයින් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න බොල් ණය. ඔව් බොල් ණය තියෙනවා. ඊට කලින් බොල් ණය 2,000ක් තියෙනවා. දැන් කපා හැරියා බොල් ණය 2,000ක්. ඒතර ඔක්කොම එකතු වෙන්න ඕනේ බොල් ණය. හරි. ඔක්කොම බොල් ණය කීයක් වෙනවද පුතේ? 4,000ක් වෙනවා. ඔන්න ගැලපීම් ටික දාගත්තා අපි නේද? ණය ගැතියෝ අඩු වෙනවා. බොල් ණය කියන එක වැඩි වෙනවා 2,000ක්. ෂය ගැලපීම අපි කරා. ඊට පස්සේ 10% බැංකු ණය තියෙනවා 50,000ක්. 50,000ට 10%ක් බැලුවාම පොලිය එනවා පුතේ රුපියල් 5,000ක්. 50,000ට 10%ක් බැලුවාම 5,000යි.
නමුත් බලන්න බැංකු ණය පොලි ගෙවලා තියෙන්නේ 2000යි. මේ බලන්න. 5000න් ගෙවලා තියෙන්නේ 2000යි නම් තව ගෙවිය යුතුයි පුතේ 3000ක්. හරි ඒක අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදද්දී වැදගත් වෙනවා. හරි. දැන් අපෙන් අහන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි අපි මුලින්ම ගන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශය. බලන්න හිමේෂාගේ ව්‍යාපාරයේ දෙදස් දාහතේ 12.31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලාභ හෝ අලාභ ප්‍රකාශනය 2017 12.31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි දැන් අපි හදමු. මුලින්ම ගන්නවා පුතේ අපි මොනවාද? විකුණුම්. බලන්න ගානේ විකුණුම්. හරි වෙලාවෙම හරියක් දාගන්න ඉස්සරහ. විකුණුම් 2,50,000යි. ඉතින් මේ ආකෘතිය මතක නම් ලේසියෙන් හදාගන්න පුළුවන්. විකුණුම් 2,50,000යි. ඍණ විකුණුම් පිරිවැය. ඍණ විකුණුම් පිරිවැය. බලන්න පුතේ විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද අපි? ආරම්භක තොගය. ආරම්භක තොගය. කීයද බලන්න 1 තොගය 7000යි. ආරම්භක තොගය 7000යි. ධන ගැනුම්. ධන ගැනුම්. බලන්න ගැනුම් කීයද පුතේ? 1,20,000යි. ගැනුම් 1,20,000යි. බලන්න ගෙනීමේ කුලී තියෙනවද කියලා පැටවුම් කුලී. ඔව් ගෙනීමේ කුලී තියෙනවා 3,000යි. ගෙනීමේ කුලී අගේ බලන්න පුතේ 3,000යි. මේ ටික එකතුව පහලට ගන්නවා අපි 7යි 3යි 10න් බිඳුව එකක් ඉතුරුයි. හරි කීයක් එනවද? 1,30,000යි. අපි මේකට කියනවා පුතේ විකිණීමට ඇති භාණ්ඩවල නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය එනවා පුතේ 1,30,000ක්. මේකෙන් අපි අඩු කරනවා අවසාන තොගය. අවසාන තොගය. බලන්න අවසාන තොගය 12.31 දිනට භාණ්ඩ තොගය 10,000යි. දැම්ම 10,000 වරහන් කරා. හරි මෙන්න අඩු කරලා උත්තරේ මේක තමයි විකුණුම් පිරිවැය. බලන්න පුතේ 1,30,000න් 10,000ක් ගියාම 1,20,000යි. හරි දැන් උඩ තියෙනවා විකුණුම් බලන්න 2,50,000යි. විකුණුම් පිරිවැය ආවා 1,20,000යි. අඩු කරාම පුතේ දල ලාභය එනවා 1,30,000. මෙන්න දල ලාභය. හරි පැහැදිලි නේද? හරි බලන්න දල ලාභය අපි ගණනය කරා. අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ලාභය හෝ අලාභය පියවර දෙකකින් ගණනය කරනවා. ඉස්සල්ලාම දල ලාභය ඊට පස්සේ ශුද්ධ ලාභය නේද? හරි. අන්න දල ලාභයට
මොකද කරන්නේ එකතු කරනවා අපි වෙනත් ආදායම්. දැන් බලමු වෙනත් ආදායම්. බලන්න වෙනත් ආදායම් මොනවාද තියෙන්නේ? ලද වට්ටම් තියෙනවා කීයද 2000යි. ලද වට්ටම්. මේක විතරයි තියෙන්නේ. එහෙනම් අපිට මෙතන දාන්න පුළුවන් 2000. නරලාභයට ආදායම් එකතු කරාම 1,32,000යි. 1,32,000යි. හරි. හරි. දැන් දලලාභයට ආදායම් එකතු කරා ඊට පස්සේ අපි අඩු කරනවා වියදම්. අඩු කරනවා වියදම්. ඒ යටතේ පුතේ බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම්. බලන්න බෙදා හැරීමේ වියදම් යටතේ මොනවද දාන්න තියෙන්නේ? හරි. රථවාහන ශ්‍රේණව වාර්ෂික ශ්‍රය ප්‍රමාණය 15000යි. නේද? 1,50,000ට 10%ක් බැලුවාම පුතේ 15000යි. රථවාහන ශ්‍රය නේද? ඒක ව්‍යාපාරයේ බෙදා හැරීමේ වියදමක්. රථවාහන ශ්‍රය 15000යි. රථවාහන ශ්‍රය 15000යි. පළවෙනි තීරුවට දාන්නේ වියදම්. ඊට පස්සේ පුතේ මෙන්න දුන් වට්ටම් තියෙනවා 1000යි. දුන් වට්ටම් 1000යි. ඊට පස්සේ බලන්න බොල් ණය තියෙනවා 4000යි. ඇයි 2000ක් තිබ්බා මේ වර්ෂේ කපා හැරියා 2000ක්. එතකොට ඔක්කොම බොල් ණය 4000යි. බොල් ණය 4000යි. ඊට පස්සේ අපි ගන්නවා පරිපාලන වියදම්. පරිපාලන වියදම් යටතේ හරි මෙතනින් බලන්න ගෙවල් කුලී හා වරිපනම් 4000යි. ගෙවල් කුලී හා වරිපනම් 4000යි. ගෙවල් කුලී හා වරිපනම් 4000යි. රක්ෂණය 3000යි. රක්ෂණය 3000යි. ඊට පස්සේ එච්චරයි නේද ළමයි තියෙන්නේ වියදම් පරිපාලන වියදමුත් හරි. ඊට පස්සේ අපි දානවා මූල්‍ය වියදම්. මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් යට තියෙනවා බැංකු ණය පොලි. බැංකු ණය පොලි අපි ගණනය කරා 10% බැංකු ණය 50000යි. 50000ට 10%ක් බැලුවාම 5000යි. හරි. බැංකු ණය පොලි 5000යි. මෙච්චරයි වියදම් තියෙන්නේ. දැන් අපි එකිනෙක වියදම් වල එකතුව දානවා. ඒකලා වියදම් වල මුළු එකතුව අවසාන රූල්ට දාලා ශුද්ධ ලාභය ගණනය කරනවා. බලන්න මෙතන කීයද ඉන්නේ වියදම් බෙදා හැරීමේ වියදම් 20000යි. මෙතන එනවා 7000යි. මෙතන එනවා 5000යි. මුළු වියදම් වල එකතු වෙනවා පුතේ 32000යි. බලන්න දලලාභයට ආදායම් එකතු කරාම 1,32,000යි. වියදම් වල එකතුව 32000යි. 1,32,000න් 32000ක් අඩු කරාම කීයක් එනවද පුතේ? ලක්ෂයක් එනවා. ලියනවා අපි
ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. හරි කීයක් එනවද පුතේ? රුපියල් ලක්ෂයක්. අන්න දල ලාභයට ආදායම් එකතු කරලා වියදම් අපි අඩු කරා. එතකොට කීයක් එනවද? රුපියල් ලක්ෂයයි. හරි. දැන් අපි ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. බලන්න හිමේෂාගේ ව්‍යාපාරයේ දෙදස් දාහතේ 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. අපි මුලින්ම දාන්නේ ජංගම නොවන වත්කාම් තීරුතුන පිරිවැය සමුච්චිතශය ධාරණාගය. පිරිවැය සමුච්චිතශය ධාරණාගය. හරි. බලන්න පුතේ ජංගම නොවන වත්කම් ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය ලක්ෂ 3යි රථවාහන 1,50,000යි. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 3යි රථවාහන 1,50,000යි. ඉඩම් හා ගොඩනැගිලි ෂය දීලා තිබ්බේ නැහැ. එහෙනම් ධාරණාගයත් කීයද පුතේ? ලක්ෂ 3යි. බලන්න වාහනවල ආරම්භයේ ෂය වෙන් කිරීම 10000යි. මේ අවුරුද්දේ 15000යි. එතකොට ඔක්කොම කීයද ෂය? සමුච්චිත ෂය 25000යි. මෙන්න 1,50,000න් 25000ක් අඩු කරාම 1,25,000යි. මෙන්න පිරිවැය 4,50,000යි. ෂය 25,000යි. ධාරණාගය 4,25,000යි. හරි. ඊට පස්සේ ගන්නවා පුතේ ජංගම වත්කම්. ජංගම වත්කම් ඒ යටතේ ලියනවා තෝගය. ජංගම වත්කම් යටතේ අපි ලියනවා තොගය. ඊයද බලන්න තොගය අවසාන තොගය 12.31 දිනටනේ. හරි. මෙන්න 12.31 දිනට භාණ්ඩ තොගය 10000යි. තොගය 10000යි. ඊට පස්සේ ණය ගැතියූ බලන්න බොල්ණය කපා හැරීමක් තිබ්බා. මෙන්න පුතේ ණය ගැතියෝ 20000න් 2000ක් බොල්ණය කපා හැරිය. ණය ගැතියෝ කීයද? ඉතිරි ණය ගැතියෝ එතකොට 18000යි. ණය ගැතියෝ 18000යි. ඊට පස්සේ බැංකු ශේෂය හෝ ලැබී යුතු ආදායම් නැහැ. බැංකු ශේෂය හෝ මුදල් බලන්න තියනවද? හරි. බැංකු ණය තියෙනවා. බැංකු ණය පොලි. හරි. එහෙනම් අවසානයේ මුදල් ශේෂයක් දීලා නැහැ. හරි. එහෙනම් ඔච්චරයි තියෙන්නේ. දුන්නට්ටම් ලදවට්ටම් මේ ටික හරි. හරි. එහෙනම් මේ දෙකේ එකතුව දානවා අපි.
වත්කම් වල මුළු එකතුව. මේ බලන්න 28000යි 0.0.0.8.5 3 එකක් ඉතුරු වෙයි 4,53,000යි. මෙන්න එනවා මුළු වත්කම්. හරි. දැන් පැහැදිලිද පුතේ? ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් වල එකතුවට තමයි අපි කියන්නේ මුළු වත්කම්. හරි. ඊට පස්සේ අපි ගන්නවා හිමිකම්. ඒ යටතේ ලියනවා 2017 1 ප්‍රාග්ධනය. බලන්න ආරම්භක ප්‍රාග්ධනය කීයද කියලා. හරි. මෙන්න ප්‍රාග්ධනයේ තියෙනවා 2,90,000යි. ප්‍රාග්ධනය 2,90,000යි. මේකට අපි එකතු කරනවා පුතේ ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. කීයද ශුද්ධ ලාභය ආවේ අපිට? ලක්ෂයක් ආවා නේද? ශුද්ධ ලාභය ලක්ෂයයි. ගැණිලි දීලා නැහැ. එහෙනම් මේ දෙකේ එකතුව දානවා 3,90,000යි. ඊට පස්සේ ගන්නවා ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. බලන්න පුතේ ජංගම නොවන වගකීම් 10% බැංකු ණය. බලන්න 10% බැංකු ණය කීයක් තියෙනවද? 50,000යි. 10% බැංකු ණය 50,000යි. ඊට පස්සේ ජංගම වගකීම් යටතේ ණය හිමියෝ. ණය හිමියෝ. බලන්න පුතේ ණය හිමියෝ තියෙනවා 10,000යි. ඊට පස්සේ උපචිත බැංකු ණය පොලි 3,000යි නේද? ඇයි ගෙවලා තිබ්බේ 2,000යි. එතකොට තව 3,000ක් ගෙවිය යුතුයි. ඒක අපි ගණනය කරා. ණය හිමියෝ 10,000යි. ණය හිමියෝ 10,000යි. උපචිත බැංකු ණය පොලි 3,000යි. එන්න බලන්න පුතේ 13,000යි. දැන් මුළු එකතුව ගමු අපි 3යි 9යි 10යි 15න් 5 එකක් ඉතුරුයි 4,53,000යි. මෙන්න එනවා මුළු හිමිකම් හා වගකීම්. හරි. මෙන්න බලන්න පුතේ මුළු වත්කම් වල එකතුව සමාන වෙනවා 4,53,000යි. මුළු හිමිකම් හා වගකීම් වල එකතුවත් වෙනවා 4,53,000යි. මෙන්න අවසාන ගාන මූල්‍ය ප්‍රකාශන වලට අදාළ අභ්‍යාසය. නිවැරදිව ගැලපීම් ටික කරොත් අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වල එකතුව අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ හිමිකම් හා වගකීම් වල එකතුවට. හරි. එහෙනම් අපි සාකච්ඡා කරලා අවසන් කරේ 2018 බස්නාහිර පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍රයේ අවසාන වාර විභාගය. මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මුලින්ම අපි MCQ ප්‍රශ්න පත්‍රය, ඒ වගේම තමයි සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය, ඒ වගේම ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න 3ක් සහ ගිණුම් කරණයට අදාළ ප්‍රශ්න 3ම සාකච්ඡා කරා. ඔයාලට විභාගෙදී තෝරගෙන ලියන්න තියෙනවා. නමුත් අපි නේද සිලබස් එකටම පුරුදු වෙලා යන්න. සිලබස් එකටම නේද ලියන්න, උත්තර ලියන්න. එතකොට Tamanට මේ අතාරින්න එකක් නේද? ලේසියෙන්ම අතාරින්න තියෙන නිසා හරි. එහෙනම් අපි හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරා ඉතා පුළුල්ව. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් වාර විභාග ප්‍රශ්න පත්‍රයකින් හමු වෙමු.